ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLT 4G වෙතින් දැන් Pure TV නරඹන්න. ඉදිරියටම ගෙන යන SLT 4G. අලුත් Vip Extra Anti Smell Lemon Mint බලයයි තද දුගඳ සුන් කරයි. අයිබෝන් ඔබෙක්වන්නේ අද දින මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශය සමගින් ප්‍රථමයෙන් අප අවධානය යොමු කරන්නේ පුවත් ශීර්ෂ පාඨ වෙතයි. සමාජිකයන් 99 දෙනෙකු නිරපීමේ එජාප තීරණයට වාරණ නියෝගයක් නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි. කරුණා අම්මාන්ගේ ප්‍රකාශය ගැන විමර්ශනයක් අරඹන්නයි පොලිස්පතිගෙන් CIDට නියෝග. දින දෙකක් තුළ කිසිදු කොවිඩ් ආසාදිතයෙකු මෙරටින් හඳුනා නොගැනේ. දමිළ පාඨක ජනතාව වෙනුවෙන් තමිලන් අද සිට වෙළඳපොළට. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. LTT සංවිධානයේ සමාජිකයෙකු වශයෙන් සිටි සමයේ කරුණා අම්මාන් විසින් සිදු කළ බව කියන අපරාධ පිළිබඳව ඔහු විසින් පසුගිය දිනක සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙසට වැඩ බලන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා. LTT සංවිධානයේ හිටපු ප්‍රාදේශීය නායකයෙකු වන විනයාගමූර්ති මුරල්දරන් නොහොත් කරුණා අම්මන් යන අය විසින් පසුගිය දිනක සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කරන ලෙසට වැඩ බලන පොලිස්පතිතුමා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ සම්බන්ධයෙන් මේ වන විටත් විමර්ශනයක් ආරම්භ කර ඇති අතරම එම ප්‍රකාශය සිදු කළ අයගේ ප්‍රකාශයක් සටහන් කිරීමටද කටයුතු කරමින් සිටිනවා. එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයින් 99 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය අද ප්‍රතික්ෂේප කළා. නියෝගය ප්‍රකාශයට පත් කරමින් අධිකරණය පැවසුවේ මෙම ඉල්ලීම ඉදිරිපත් කිරීමේදී පැමිණිලිකාර පාර්ශවය සිද්ධිමය කරුණු යටපත් කරමින් වාරණ නියෝගය අයද ඇති බවයි. එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයින් 99 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගෙන ඇති තීරණයට එරෙහිව හිටපු අමාත්‍ය රංජිත් මද්දුම්බණ්ඩාර මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළා. එම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, එහිමාලයකම් අකිල විරාජ් කාර්යවසම් සහ උපනායක රවි කරුණානායක යන අය නම් කර තිබුණා. පැමිණිලිකාර රංජිත් මද්දුම්බණ්ඩාර මහතා පැමිණිල්ල හරහා පවසා තිබුණේ තමා ඇතුළු පිරිසක් සමගි ජන බලවේගයේ නැමැති සන්ධානයකින් නාම යෝජනා පත්‍ර බහර දීමෙන් පසුව සිය පක්ෂ සමාජිකත්වය අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගැනීමට වගඋත්තරකරුවන් තීරණය කළ බවයි. සමගි ජන බලවේගයේ නැමැති සන්ධානය ස්ථාපිත කළේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව බැවින් එම සන්ධානය ස්ථාපිත කිරීමේ ක්‍රියාමාර්ගය තුළින් තමා ඇතුළු පිරිස එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කර නොමැති බව රංජිත් මද්දුම්බණ්ඩාර මහතා පැමිණිල්ලෙන් සඳහන් කර තිබුණා. මේ හේතුවෙන් තමන් ඇතුළු පිරිසට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගනු ලැබූ තීන්දුව නීතියට පටහැනි බවට තීන්දු කොට තම පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසද රංජිත් මද්දුම්බණ්ඩාර මහතා සිය පැමිණිල්ලෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණා. අදාළ පැමිණිල්ලේ වගඋත්තරකරුවෙක් ලෙස නම් කර සිටි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතා සිය විරෝධතාවලින් අධිකරණයට දන්වා තිබුණේ සමගි ජන බලවේගයේ නවීන පක්ෂයක් ස්ථාපිත කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් කිසි විටකත් අනුමැතිය ලබා දී නොතිබූ බවයි. පැමිණිලිකාර රංජිත් මද්දුම්බණ්ඩාර ඇතුළු පිරිස සමගි ජන බලවේගයේ නැමැති පක්ෂයේ සමාජිකත්වය ලබාගෙන මැතිවරණය සඳහා එම පක්ෂයෙන් නාම යෝජනා බහර දී ඇති හේයින් ඒ අනුව ඔවුන්ට එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය තව දුරටත් දැරීමට කිසිදු සුදුසුකමක් නොමැති බවද අකිල විරාජ් කාර්යවසම් මහතා අධිකරණය හමුවේ පෙන්වා දී තිබුණා.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලිකරු ඇතුළු පිරිසට එරෙහිව පක්ෂය විසින් විනය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බවත්, එය වැළැක්වීම සඳහා වාරණ නියෝගයක් නිකුත් කළහොත් ඉන් දැඩි අගතියක් සිදුවිය හැකි බවත් අකිල විරාජ් කාර්යවසම් මහතා සිය විරෝධතාවලින් වැඩිදුරටත් පවසා සිටියා. ඒ අනුව මෙම පැමිණිල්ලේ ඉල්ලා තිබෙන වාරණ නියෝගයක් නිකුත් කරන්නේද නැද්ද යන නියෝගය කොළඹ දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය විවෘත අධිකරණයේ අද ප්‍රකාශ කළා. තීරණය ප්‍රකාශයට පත් කරමින් කොළඹ දිසා විනිසුරුවරිය ප්‍රකාශ කළේ මෙවැනි වාරණ නියෝගයක් ඉල්ලුම් කිරීමේදී පැමිණිලිකරු විසින් සත්‍ය කරුණු ඒ ආකාරයෙන්ම අධිකරණය හමුවේ හෙළිදරව් කිරීම අත්‍යවශ්‍ය බවයි. ඒත් මෙම ඉල්ලීම ඉදිරිපත් කිරීමේදී පැමිණිලිකරු සිද්ධිමය කරුණු යටපත් කරමින් අදාළ වාරණ නියෝගයේ අයද ඇති බව දිසා විනිසුරුවරිය පෙන්වා දුන්නා. එබැවින් එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයින් 99 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවීම සම්බන්ධයෙන් ඉල්ලා ඇති වාරණ නියෝගය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බව කොළඹ දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය ප්‍රකාශ කරනු ලැබුවා. කෙසේ වෙතත් නඩුව නැවත ජූලි මාස 27 වනදා කැඳවීමට නියම කළ දිසා විනිසුරුවරිය අදාළ පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ එහි උපනායක රවි කරුණානායක යන මහත්වරු වෙතද නොතීසි නිකුත් කිරීමට නියෝග කළා. මහමැතිවරණයේ පැවැත්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශන ඇතුළත් ගැසට් පත්‍රය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. මේ අතර ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ට සමබිමේ ප්‍රචාරණයක් ලබා දීම සඳහා මාධ්‍ය ආයතන වලින් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළා. උතුරු පළාතේ මැතිවරණ රාජකාරිවල නිරත වන රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් පැවති විශේෂ වැඩසටහනක් වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ පැවැත්වුණා. මෙම අවස්ථාවට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. ප්‍රචාරක කටයුතු කටවුට් ඡායාරූප පෝස්ටර් ප්‍රදර්ශනය කරන්න බැරි 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණයේ විධිවිධාන යටතේ ගුවන් විදුලි සහ රූපවාහිනී වල පුවත්පත්වල මුදල් ගෙවා කරන දැන්වීම සම්බන්ධයෙන් කරන්න පුළුවන් දෙයක් නැහැ. නමුත් වෙනත් වැඩසටහන් නරහා සමභූමියේ ප්‍රචාරයක් දෙන්න කියලා අපි ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සෑම පක්ෂයකටම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව හරහා ප්‍රචාරය කරන වෙලාවක් ලබා දෙනවා. අපට අපේක්ෂකව 8000ටම ගුවන්විදුලි නාලිකාවල ඉඩ දෙන්න සමහරලාට බැරි වෙන්න පුළුවන්. ඒගොල්ල තමන්ගේ ගම්වල තමන්ගේ බල ප්‍රදේශයේ තමයි කතා කරන්න ඕනේ. මොකද අපි හිතුවොත් කාර්යාලවල පක්ෂයේ නම සිම්බල් එක එහෙම නැත්නම් සංකේතයේ සලකුණ ස්වාධීන කණ්ඩායම් වල ස්වාධීන කණ්ඩායම සහයි හඳුනා ගැනීමේ අංකයත් එහි ලකුණක් ප්‍රදර්ශනය කරන්න පුළුවන්. වර්ග අඩි 40ක ප්‍රමාණයක සිංහල සහ දෙමළ භාෂා දෙකම පාවිච්චි කරන එක වර්ග අඩි 50ක් කරන්න පුළුවන්. ඒ පමණයි එකම නීත්‍යානුකූල කටවුට් එක වෙන්නේ. කටවුට් ගහන්න පුළුවන් ඕනෑම කෙනෙකුට රැස්වීමක් පැවැත්වෙන අවස්ථාවේදී රැස්වීම පැවැත්වෙන දිනේදී එම රැස්වීම පැවැත්වෙන භූමියේදී පමණයි. රැස්වීම පිට්ටනියක පැවැත්වෙනවා නම් පාරේ කටවුට් ගන්න බෑ. ඒක නීතියක්. මන්නාරම සහ මුලතිව් ඡන්දදායකයන් සඳහා අවතන් වූවන්ට පුත්තලමේ තවමත් ඉන්න අයට 3000ක් නැත්නම් 4000ක් විතර වගේ පිරිසකට ඡන්ද මධ්‍යස්ථාන පවත්වන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. 2020 මහමැතිවරණයට තරඟවා දින අපේක්ෂකයින් පළ කළ අදහස් කිහිපයක් දැන්. එක්සත් ජාතිය පක්ෂ කියන්නේ එසේ මෙසේ පක්ෂයක් නෙවෙයි. ඒ වැඩ කරන්න පුළුවන් අලියෙක් වගේ තියෙන පක්ෂයක්. අපිට වෙලා තියෙන්නේ මොකද්ද? මේ ගමන පොඩි අභියෝගයක් ඇති වෙලා තියෙනවා. අපේ සටන තියෙන පොට්ටුවත් එක්ක ආණ්ඩුවක් ගන්න මිසක් වෙනින් අයිත් එක්ක විපක්ෂ ඉන්න නෙවෙයි. ආර්ථික ශාස්ත්‍රයේ මහා දැවැන්ත කඩාවැටීමක් තිබෙනවා. මේ කඩාවැටීම තුළ අපි මේ ආර්ථිකය නැවතත් වරක් පණ ගන්නන්නට ඕන. ආර්ථිකයට ඔක්සිජන් ලබා දෙන්නට ඕන. මම දන්නේ එතුමා මොන විශ්වවිද්‍යාලයේද ආර්ථික විද්‍යාව උපාධිය ගත්තේ කියලා. ඉතින් මම පැහැදිලිව කියන්නම්. ඔය කියන කිසි කෙනෙකුට මේ පශ්චාත් කොවිඩ් අවධියේ මේ කොවිඩ්-19 පාලනය නොකළා නම් මොන ආර්ථික විද්‍යා න්‍යායයක්වත් ක්‍රියාත්මක කරන්න බෑ. දින්නෝ බරදුනා අගෝස්තු 6 වෙනිදාන් පස්සේ සිරිකොත මන්දිරයේ එක්සත් ජාතික පක්ෂය අලියා අපේ යන අපි ගන්නවා කියන ඔබතුමාලට පොදු වෙනවා. සමගි ජනබලවේගී ඉන්න දේශපාලන නායකයෝ දිස්ත්‍රික්කවල පළවෙනියා වෙච්ච අය ඔක්කොම ලද ජාතික ලයිස්තුවට ගිහිලා තියෙන්නේ.
අරින් ප්‍රනාන්දු ජාතික ලයිස්තුවේ රංජිත් මද්දුම බණ්ඩාර ජාතික ලයිස්තුවේ. ඒක නිසා සමගි ජනවැල්ලි වේගයට ඡන්ද දෙන අය හිතලා බලන්න දිනන්න බැරි නිසා තමයි මේ සියලු දෙනා ජාතික ලයිස්තුවට රිංගලා තියෙන්නේ. අද දෙපැත්තේ කකුල් දෙක තියාගෙන ඉන්නවා රනිල්ද සජිත්ද කියා. හැබැයි අද බර වෙලා තියෙන්නේ සජිත්ගේ පැත්තට වඩා මොලේ තියෙන යහපතක් රටට කරන්න පුළුවන් යයි මිනිස්සු විශ්වාස කරන රනිල්ගේ පැත්තට ආලියාගේ පැත්තට අද මේ රටේ බහුතරයක් මිනිස්සුගේ කකුල බර වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ හැම ප්‍රබලයක්ම අපේ පෙළේ ඉන්නවා. සුළු ජන පක්ෂවල മന്ത്രിවරු 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම. අපේ മന്ത്രി කණ්ඩායම අවම වශයෙන් 100ක් පන්නලා ගන්න පුළුවන්. බහුතරය අඩු වුණොත් ද්‍රවිඩ ජාතික සන්ධානය අපට විපක්ෂයේ ඉඳගෙන මේ සහයෝගය අපිට ලබා ගන්න පුළුවන් කියන එක අපි ස්ථීරව විශ්වාස කරනවා. ස්ථිර වශයෙන්ම අපි අන්තවාදී, ජාතිවාදී, ගෝත්‍රවාදීන්ගෙන් වියෝ වෙච්ච පිරිසිදු තුනෙන් දෙක බලයක් ඇති පාර්ලිමේන්තුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මහින්ද රාජපක්ෂ අගමැතිතුමාත් එක්ක ස්ථිරවම බාර දෙනවා. බෙරට මුද්‍රිත මාධ්‍ය වංශ කතාවේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ලිබර්ටි පබ්ලිෂර්ස් ආයතනය මගින් තමිලන් දමිළ පුවත්පත අද වෙළඳපොළට නිකුත් කළා. තමිලන් පුවත්පත දිනපතා සහ ඉරිදා උතුරු නැගෙනහිර ඇතුළුව දිවයින පුරා බෙදා හැරෙනවා. ලිබර්ටි පබ්ලිෂර්ස් ආයතනයේ ප්‍රකාශන ලෙසින් පාඨක ජනතාව වෙත අද වන විට සමීප වී තිබෙන අරුණ සති අග අරුණ ද සන්ඩේ මෝර්නිං අතරට අද සිට එක්වන අලුත්ම පුවත්පත තමිලන් පුවත්පතයි. එය අනුව තොරතුරු පිපාසාවෙන් පෙළෙන පාඨකයාට පුවත් ලෝකයේ ඇත්ත නැත්ත අනාවරණ කරමින් දිනපතා කියවීමට විශේෂාංග රැගත් නවතම තමිල පුවත්පත වන තමිලන් අද සිට උතුරු නැගෙනහිර ඇතුළු දෙවන පුරා පාඨක ජනතාව අතට පත්වනවා. පුවත්පතෙල දැක්වීමේ උත්සවයට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු රැසක් එක්ව සිටියා. Please do us the honor by lighting the oil lamp. எங்கள் நிறுவனத்தின் தலைவர் திரு திலீப் ஜெயவீர் அவர்களை அன்போடு அழைக்கின்றோம். நமது பணிம குழு நமது நிறுவனத்தின் பிரதான அதிகாரி விஜய் சந்திரசேன அவர்கள் ஆசிரியரையும் அன்போடு அழைக்கின்றோம். අපිට මේ දමිළ ජනතාවට වෙනුවෙන් අදහස් ප්‍රකාශ කිරීමට සහ ඒ ජනතාවගේ අයිතිය සහ අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් දීපු එක ගැන අපේ කළමනාකරීත්වයට මම මේ වෙලාවේ ස්තුතිය ප්‍රකාශ කරන්න කැමතියි. අපිට කිසිම දේශපාලන පසුබිමක් නැහැ. අපේ පළවෙනි පත්‍රයේ ඔයගොල්ලෝ බලන්න පුළුවන් හැම කට්ටියකම හැම අදහසම ඒ විදිහටම අපි පළ කරලා තියෙනවා. ඒක ඉදිරියටත් ඒක අපි ඒ විදිහට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. තමිලන් පුවත්පත අද සිට දිනපතා මෙන්ම සෑම ඉරිදාවකම ඔබගේ ගමේ නගරයේ ළඟම පුවත්පත් අලුසැලින් ඔබ අතට පත්වන්නේ දමිළ පාඨක ජනතාව වෙත දේශපාලන කාලීන ආර්ථික කලා ප්‍රවෘත්ති මෙන්ම විශේෂාංග රසක් තිලන කරමින්. දෙමළ ප්‍රදේශවල ජනතාවට එකකුත් සිංහල ප්‍රදේශවල ජනතාවට තව එකකුත් කියන්න නෙමෙයි පුවත්පත පටන් ගත්තේ. එකම රටක් ඇතුලේ පොදු කාරණා සාකච්ඡා කරන්න තමයි පුවත්පත පටන් අරගෙන තියෙන්නේ. අද පත්තර වහගෙන යන අවස්ථාවේදී නිර්භීතව දෙමළ හඬක් ඇති කරන්න අරුණයි good morning එක එකතු වෙනවා අද තමිල. ඉතින් මේ අවස්ථාවේදී සැබෑ තත්ත්වයේ ජනතාවට දැනුවත් කිරීම තමයි අත්‍යවශ්‍යම අත්‍යවශ්‍ය වන්නේ. තමිලන් පුවත්පත හරහා අපක්ෂපාතී ලෙස මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීමට තවත් පියවරක් ගනී කියලා මම ප්‍රාර්ථනා කරනවා බලාපොරොත්තු වෙනවා. ඒකී රාජ්‍යයක් තුළ නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මෙවැනි දෙමළ මාධ්‍යයෙන් පුවත්පතක් පළ කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් මම බෙහෙවින් සතුටටපත් වෙනවා. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන්. ගත වූ දින දෙක තුළ මෙරටින් කිසිදු COVID-19 ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා. මෙවන විට මෙරටින් COVID-19 ආසාදිතින් 1950 දෙනෙකු හඳුනාගෙන ඇති අතර තවත් 28 දෙනෙකු අද සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 1526ක්. මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතින් ගණන 1950ක්. ඊයේ දිනේදී තවත් COVID-19 ආසාදිතින් 26 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමග පූර්ණ සුවය ලැබූ ගණන 1498ක් දක්වා ඉහළ ගියා.
එම ප්‍රතිශතය 76.82%. වසංගත රෝග විද්‍යාංශයේ දත්තවලට අනුව මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 441ක් වන අතර එහි ප්‍රතිශතය 22.61%. මෙරට වැඩිම COVID-19 ආසාදිතයින් පිරිසක් හමු වූ නාවික හමුදා නියදීන් හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 901ක්. තවත් නාවික සමාජිකින් 12 දෙනෙකු අද පිටව යාමත් සමග සුවය ලැබූ සමස්ත නාවික ආසාදිතයින් ගණන 785ක්. එහි ප්‍රතිශතය සමස්ත ආසාදිතයන්ගෙන් 87.12%. රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ නාවික හමුදා සමාජිකයින් 116 දෙනෙකු පමණයි. එහි ප්‍රතිශතය 12.87%. මේ අතර ශ්‍රී ලාංකිකයින් 216 දෙනෙකු ඉන්දියාවේ දිල්ලිහි සිට පැමිණි ඉන්දියානු ගුවන් යානයකින් අද උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා. ඒ අතර භික්ෂූන් වහන්සේ 17 නමක් සහ පුහුණුවීමක් සඳහා ගොස් සිටි හමුදා නිලධාරීන් 54 දෙනෙකුද වනවා. මෙම පිරිස ගුවන්තොටුපොළේදී PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමෙන් අනතුරුව නිරෝධන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. සමස්ත ගෝලීය COVID-19 ආසාදිතයින් ගණන අද මිලියන 9 ඉක්මවා ගියා. අද වන විට වාර්තා වන සමස්ත ගෝලීය COVID මරණ සංඛ්‍යාව 4,70,000කට අධිකයි. මේ අතර ඇමරිකාවේ දෙවන කොවිඩ් රැල්ලක් ඇති වුවහොත් ඊට මුහුණ දීම සඳහා ට්‍රම්ප් පරිපාලනය සූදානමින් සිටින බව දවල මන්දිරයේ උපදේශකවරයෙක් පවසනවා. සියල්ලට පෙර මිනිසක්කම පෙරදරි කරගත් මනුසද්දරන ජාතික ක්‍රියානුතිය යටතේ මෙරට පාසල් විෂබීජ හරණය කිරීමේ වැඩසටහනක් පසුගියදා ආරම්භ කළා. COVID-19 වෛරසය හේතුවෙන් දිවයින පුරා පාසල් මාස 3ක් පමණ කාලයක් වසා දමා තිබූ අතර එම පාසල් යළි ආරම්භ කිරීමට පෙර විෂබීජ හරණයට ලක් කිරීමේ වැඩසටහනක් මනුසත් දෙරණ ආරම්භ කළා. එම වැඩසටහනට බෝමිටෙක් ආයතනය මනුසත් දෙරණ සමගින් අත්වැල් වැඳගෙන සිටිනවා. ඒ අනුව එම වැඩසටහන යටතේ කොටහේන යහපත් එඩේරාගේ කන්‍යාරාමය විෂබීජ හරණයට ලක් කිරීම පසුගියදා සිදු කළා. මනුසත් දෙරණත් බෝමිටෙක් ආයතනයත් එකතුව පාසල් විස බීජ හරණය වැඩසටහනක් පවත්වාගෙන යනවා. ඔබ විසින් අපේ පාසලෙත් එම කාර්යය ඉටු කළා. ඇත්තටම අගය කළ යුතු සමාජ සත්කාරයක්. හැමදාමත් මනුසත් දෙරණින් අපි දැක්ක මේ දේවල් සිද්ධ වෙනවා. ජෛව පද්ධතියේ නනුවන ත්‍රිකුණාමලය සාම්පල් තියව් කලපුව අද වන විට මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි පාරිසරික අර්බුදයකට ලක්ව තිබෙනවා. අද දෙරණ මේ සොයා බැලීම ඒ පිළිබඳවයි. ත්‍රිකුණාමලයේ පිහිටි කලපු අතරින් දුර්ලභ වර්ගයේ කඩුලාන ශාක මෙන්ම මත්ස්‍ය බෝවීම සඳහා හිතකර ජලජ ශාක සහිත පාසි සහිත වීම හේතුවෙන් සාම්පල් තියව් කලපුවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. අද වන විට සාම්පල් තියව් කලපුවේ ස්ථාන රසක් පස් සහ අපද්‍රව්‍ය යොදා ගොඩ කර පුද්ගලික ඉඩම් බවට පත් කරගෙන ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. කෙසේ වෙතත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටින්නේ අදාළ ඉඩම් ඔප්පු සහිත ඉඩම් වන බවයි. මේ කණු වලින් කියවෙන්නේ එය වෙරළ සංරක්ෂණයට අයිති කියලා. ඒ කණුව අවසන් වෙනවත් එක්කම අක්කර භාගයක විතර කොටසක් වෙන් කරලා තියෙනවා. ඉඩමක් වෙන් කරනවා නම් එක්කෝ එක කෙරවලකින් ඕනේ කාට හරි අයිති වෙන්න. එහෙම නැත්නම් එහා කෙරවලෙන් ඕනේ අයිති වෙන්න. එහෙත් මේ මැදින් මේ විදිහට ඉඩම් වෙන් කර ගැනීම ගැටලුවක් දැන් ආක්‍රමණයක් කියලයි අපිට තේරෙන්නේ. මේ සම්බන්ධයෙන් රජය වහා ක්‍රියාත්මක නොවුනහොත් ත්‍රිකුණාමලයේ මට්ටි කෙලිය කලපුව මෙන් සම්පල් දීව් කලපුවද ලංකා සිටීමෙන් මැකී යාම කිසිවෙකුට හෝ වැළැක්විය නොහැකි වනු ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. දැන් තවත් පුවත් කිහිපයක් කෙටියෙන්. දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඉන්දුනිල් කුමාර් නොහොත් ඉන්ද්‍රා නැමැති පාතාල සමාජිකයාගේ ප්‍රධාන ගෝලයෙක් වන තනිපුලි ආරච්චිගේ දසුන් බුද්ධික ජයතිලක නොහොත් අක්කු යන අය සමග පුද්ගලින් දෙදෙනෙකු පොලිස් විශේෂකාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරී කණ්ඩායම් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හංවැල්ල පොලිස් වසමේ ඇඹුල්කම ප්‍රදේශයේදී. එහිදී කේරළ ගංජා ග්‍රෑම් 325ක් නීතිවිරෝධී මත්පැන් මිලිලිටර 4500ක් තවත් ආයුධ කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. බොරැල්ල සිට පිටකොටුව දක්වා බස් ප්‍රමුඛතා මන්තිරු වැඩසටහන අද සිට ආරම්භ කෙරුණා. මේ සම්බන්ධයෙන් බස් රථ රියදුරන් දැනුවත් කිරීමට බොරැල්ලේ සිට පිටකොටුව දක්වා අත්පත්‍රිකා බෙදා දීමක් පොලිසිය විසින් සිදු කළා. ඉල්ලීමක් කරනවා සියලුම රියදුරු මහත්වරුන්ගෙන් මාර්ගයේ විනයක් ඇති කිරීම සඳහා නැත්නම් රියාන්තුරු අඩු කර ගැනීම සඳහා ඇතිවන ප්‍රමාද වළක්වා ගැනීම සඳහා බස් රථ ප්‍රමුඛතා මන්තිරු නීතියට අනුගතව ක්‍රියා කරන්න. සම්බන්ධ මේ කාල සීමාව ඇතුළත මෙවැනි අත්පත්‍රිකා රියදුරන් ලබා දීලා ඒ අයව හුරු කිරීම තමයි කරන්නේ. කිසිම පුද්ගලයෙකුට අපි දඬුවම් කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ කාල සීමාව ඇතුළත. හෙරොයින් මිලිග්‍රෑම් 29450ක් සමග ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු ගල්කිස්ස කොට්ටාශ දූෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද දින මධ්‍යහන පුවත් විකාශයේ නිමවට පත් වෙනවා. සුබ දවසක්.